නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසෙක්ඛානං චතුචත්තාලීස සෙක්ඛාන මුද්දිසේ චප්පඤ්ඤාසා වසේසානං චතුපඤ්ඤාස සම්භවාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් නිරන්තරයෙන් අපට දේශනා කොට වදාරන්නේ චිත්තේන වත්තති ලෝකෝ ආදි වශයෙන් සිත හේතු කරගෙනයි මේ ලෝකේ පවතින. චිත්තේන වත්තති පජා, මේ සිත හේතු කරගෙනයි සත්ත ප්‍රජාව පවතින. චිත්ත නිබන්ධනා සත්තා, මේ සිතෙන් බැඳුණු සත්වයෝ රතස්සානීව යායතු, රතයක් මෙන් ගමන් කරයි. එහෙමනම් භවයෙන් භවයට සත්වයන්ගේ ගමන සිද්ධ වීමේ ප්‍රධානම අවයවය තමයි මේ චිත්ත සන්තතිය කියලා කියන්නේ. එතකොට මේ චිත්ත සන්තතිය යම් තැනක භවයෙන් භවයට ජීවියාගෙන් ජීවියාට ප්‍රවාහණය වෙනවා, ගමන් කරනවා කියලා කියන්නේ මේ සත්වයා තමයි භවයෙන් භවයට ගමන් කරන්නේ. එතකොට යම් තැනකදී මේ චිත්ත ප්‍රවාහය නතර වුණා නම්, චිත්ත සන්තතිය නතර වුණා නම්, නැවත භවයක් අල්ලා ගැනීමක් නැත්තම්, නැවත තැනක් අල්ලා ගැනීමක් නැත්තම්, අපි එවැනි උතුමෝ තමයි නිවන් දැක්කා කියලා කියන්නේ. එතකොට එහෙමනම් අපි හැම කෙනෙක්ම වටහා ගත යුතුයි, කෙනෙකුට නිවන් දැක්කා නම්, නිවන් අවබෝධයෙන් ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණා නම්, අර දැල් වෙන පහන් දැල්ලක් නිවි ගියාම ඒ නිවි ගිය දැල්ල කොහෙද කියලා කිසි කෙනෙකුට සොයා ගන්නට බෑ වගේ තමයි අපි හැම කෙනෙකුටම ඊ타ත්ම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, රහත් සිත චුත වුණාම නැවත අල්ලා ගැනීමක් නැහැ. එහෙමනම් රහත් නොවූ සිත පෘතුජ්ජන වෙන්න පුළුවන්, සේක ආර්යයන් වහන්සේලා වෙන්න පුළුවන්. භවයෙන් භවයට අල්ලා ගන්න ඒ ස්වභාවය තමයි සිතේ ස්වභාවය. එහෙමනම් අපි අද කතා කරන්නට යන්නේ මේ චිත්ත සන්තතිය අඛණ්ඩව පවතිනවා නම් එතන චිත්ත වීති පරම්පරාව වශයෙන් පවතින අරමුණුත් එක්ක. එතකොට මේ යම් යම් පුද්ගලයන්ගේ බෙහෙදයක් තියෙනවා. දැන් සතර අපාය ගත්තාම, මනුස්ස ලෝකේ ගත්තාම, දිව්‍ය ලෝක ගත්තාම මෙතන අහේතුක උප්පත්තියක්, දෙහේතුක උප්පත්තියක්, ත්‍රි හේතුක උප්පත්තියක් කියලා වර්ග කරගන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයට ගියත් එහෙමයි. අරූපී තලයට ගියත් ඒ බ්‍රහ්ම ලෝක රූප තල හැමතැනම ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභිකයන් විතරයි පවතින සිටින්. ඉතින් ඒ නිසා අපි පුද්ගලයන් වශයෙන් වෙන් කර ගත්තොත් මොන පුද්ගලයන්ට මොන වගේ චිත්ත වීති, චිත්ත සන්තතියන් පහළ වෙනවාද කියන එක දැනගන්න තමයි අපි අද මේ මාතෘකා පූර්ණේ කරගන්නේ. එතකොට අභිධර්මාර්ථ සංග්‍රහ ග්‍රන්ථයේ උගන්වනවා දුහේතුකා නං අහේතුකානංච පනෙත්ත ක්‍රියා ජවනානිචේව අප්පනා ජවනානිච
මෙතන න ලබ්බන්ති විය යුතුයි. ඒ කියන්නේ දුහේතුකාන දෙහේතුක ප්‍රතිසන්දිලාභිකයන්ටත් අහේතුකානංච අහේතුක ප්‍රතිසන්දිලාභිකයන්ටත් වනාහි එත්ත මෙහි ක්‍රියා ජවනානි චේව ක්‍රියා ජවන සිත් සහ අප්පනා ජවනානිච අර්පණා ජවනයොත් න ලබ්බන්ති නොලබත්. එතකොට මෙතනදී වැදගත් අර්ථකථනයක් තියෙනවා. දැන් දිහේතුක උප්පත්තියක් කියලා කියන්නේ මනුස්ස ලෝකේ බොහෝ දුරට උපදිනවා අලෝභ අදෝස කියන මේ විපාක මූල දෙක මුල් කරගත් ඥාන විප්‍රයුක්ත සිතෙන් ප්‍රතිසන්දි ලබන අවස්ථා තියෙනවා. එතකොට ඥාන විප්‍රයුක්ත සිතෙන් ප්‍රතිසන්දියක් ලැබුවා නම් යම් කිසි කෙනෙක් මේ මනුස්ස ලෝකයෙහි එවැනි අයට කිසිසේත්ම ක්‍රියාජවන් උපදවන්න බෑ. අපි දන්නවා ක්‍රියාජවන් කියනකොට විශේෂම රහතන් වහන්සේලාට පමණක් උපදින ජවන් සිත් පරම්පරාව. එතකොට මේ කියන ක්‍රියාජවන් කිසිසේත්ම හේතුක ප්‍රතිසන්දිලාභිකයන්ට උපදවන්න බෑ. ඒ විතරක් නෙමෙයි අර්පණා ජවන්. අර්පණා කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන. එතකොට මේ කියන ධ්‍යාන සිත් උපදවන්න බෑ. ඊළඟ අහේතුකානංච කියලා කියන්නේ දුගති අහේතුක, සුගති අහේතුක කියලා කොටස් දෙකකට බෙදාගත්තොත් දුගති අහේතුක කියලා කියන්නේ සතර අපාගත සත්වය. සතර අපායෙහි දුක් විඳින සත්වය. සුගති අහේතුක කියලා කියන්නේ මනුස්ස ලෝකයෙහි අංග විකල මන්ද බුද්ධික භවෙන් යුක්ත වූ සත්වය. එතකොට මේ කියන සත්ව කොටාස දෙකට කිසිසේත්ම ඒ ක්‍රියා ජවනයන් හෝ අර්පණා ජවනයන් උපදවා ගැනීමට පුළුවන්කමක් නැහැ. එහෙමනම් අපි දන්නවා මේ කියන උත්තරීතර ක්‍රියා ජවන් වගේම අර්පණා ජවන් උපදවා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභිකයට විතරයි. මනුස්ස ලෝකේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීන් වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක ආදී ලෝකවල වෙන්න පුළුවන්. එහෙමනම් මතක තියාගත යුතුයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභිකයන්ට පමණයි අනිවාර්යෙන්ම ලැබෙන්නේ මොනවද? මෙන්න මේ කියන අර්පණා ජවන් වගේම ක්‍රියා ජවන්. තථා ඥාන සම්පයුක්ත විපාකානිච සුගතියක්. එතකොට දැන් බලන්න සුගතියන් කියන සුගති භූමියෙහි ඥාන සම්පයුක්ත විපාකානිච ඥාන සංප්‍රයුක්ත විපාකයෝ තථා එසේම න ලබන්ති නොලැබේ. ඒ කියන්නේ සුගති භූමියෙහි යම් කිසි කෙනෙක් ජාති අන්ධ ජාති බදිර වශයෙන් ඊටමත් හේතුක උප්පත්තියක් ලැබලා තියෙනවා නම් සුගතියක එවැනි අයට ඥාන සංප්‍රයුක්ත විපාක සිතක්වත් උපදින්නේ නැහැ. ඒකේ අදහස පින්වතුනි අපි දන්නවා මනුස්ස ලෝකේ අංග විකල මන්ද බුද්ධික වෙන ජීවිත ලැබපු යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් යම් යම් අරමුණුත් එක්ක චිත්ත වීති චිත්තක්ෂණ 17 චිත්ත පරම්පරාවන් උපදින්න පුළුවන්. හැබැයි ඉපදුනා කියලා ඒ අයගේ තදාරම්මන කෘත්‍යයේදී කිසිසේත්ම ඥාන සංප්‍රයුක්ත විපාක සිතක් නම් උපදින්නේ නැහැ. අනිවාර්ය ඥාන විප්‍රයුක්ත හරි අහේතුක සන්තීර්ණ සිතක් තමයි උපදින්නේ කියන එක තමයි මෙතනදී අදහස් කරන්නේ.
දුගතියම් පන ඥාන විප්පයුත්තානච මහා විපාකානි න ලබ්බන්ති. දුගතියං දුගති භූමියේ සතර අපායෙහි යම් කිසි කෙනෙක් උප්පත්තිය ලැබුවා නම්, ඒ කියන්නේ එතකොට නරක තිරිසන් പ്രേත අසුර කියන අපායගතව යම් කිසි සත්වයක උප්පත්තිය ලැබුවා නම් ඒ උප්පත්තිය ඥාන විප්‍රයුක්තයි. කිසිසේත් ඥානෙ නෑනේ. ඒ ඔක්කොම අහේතුකයිනේ. අහේතුක කියලා කියන්නේ එතකොට අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීර්ණ සිතින් තම උපදී. එතකොට ඒ දුගතියෙහි උපදින සත්වයන්ටත් චක්කුද්්වාරාදී ద్వාර වලින් චිත්තක්ෂණ 17කින් සම්පූර්ණ වන චිත්ත වීති පහළ වෙන්න පුළුවන්. එසේ පහළ වුණත් තදාරම්මන කෘත්‍යයේදී මේ කියන ඥාන විප්‍රයුක්ත විපාකසිත, ඒ වගේ ඥාන සංප්‍රයුක්ත විපාකසිත, මේ මහා විපාකසිත 8ම කිසිසේත්ම උපදින්නේ නැහැ කියන එක තමයි මෙතනදී උගන්වන්නේ. එතකොට එහෙම අපට පැහැදිලි වෙන කාරණා කීපයක් ඉගෙන ගත්තා. ඊළඟට පැහැදිලි කර දෙනවා ති හේතුකේසුච්ච කීනාසවානං කුසලා කුසලානි ජවනානි න ලබ්භන්ති. මෙතන කියන්නේ ති හේතුකේසු කියලා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයන් අතුරින්. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන විපාක මූල තුන මූලය කරගෙන ලැබූ ප්‍රතිසන්දි. මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. ඒ වගේ ඒ ධ්‍යාන සිත්වල ත්‍රි හේතුක නිසා ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා තමයි ති හේතුකේසුකින් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයන් අතුරෙන් ගත්තහම කවුද? ඒ ප්‍රතිසන්දිකයන් අතුරෙන් ගත්තොත් මෙතන ත්‍රි හේතුක ප්‍රතිසන්දි පුද්ගලයන් අපට පුළුවන් කොටස් කීපයකට බෙදන්න. එතකොට පෘතුජ්ජන අය ඉන්නවනේ, සෝවාන් අය ඉන්න පුළුවන්, සකදාගාමි අය, අනාගාමි අය ඉන්න පුළුවන්. මේ ඔක්කොම ත්‍රි හේතුකයිනේ. හැබැයි මේ හැම දෙනාගේ අතුරෙන්ම කවුද මෙතන ගන්නේ? කීනාසවාන රහතන් වහන්සේලාට කුසලා කුසලානි ජවනානි, කුසලා කුසල වූ ජවනයෝ න ලබ්භන්ති නොලැබේ. අන්න බලන්න. එතකොට කිසිසේත්ම උපදින්නේ නැහැ ජවන්. කාටද කුසලා කුසල ජවන් උපදින්නේ? රහතන් වහන්සේලා රාගක්කය, දෝසක්කය, මෝහක්කය. රාගයෙන් නැසූ, ද්වේෂයෙන් නැසූ, මෝහයෙන් නැසූ උතුම්. ඒ නිසාම උන්වහන්සේලාට ඔය කියන උත්තරීතර භාවය ලැබුණා නම්, ඒ රාගක්ඛයාදී ඒ ශාන්තිය ලැබුණා නම් කීනාසෝ කරේට යනවා. කීනාස භාවයටපත් වුණා නම් කුසල් අකුසල් වශයෙන් කිසිසේත් ජවන් සිත් උපදින්නේ නැහැ. ඒ වගේම තථා පුතුජ්ජනානං ක්‍රියා ජවනානි. එසේම පෘතුජ්ජනයන්ට. එතකොට ඔය විදිහට ගත්තාම පෘතුජ්ජනයන්ටත් ක්‍රියා ජවනයෝ නොලැබෙනවා. එතකොට ක්‍රියා ජවනයන් පහළවන්නේ නැහැ. එතකොට තවදුරටත් පැහැදිලි කර දෙනවා නම් දැන් ක්‍රියා ජවන් සිත් නූපදින්නේ කාටද කියන්නේ? පෘතුජ්ජනයන්. දැන් පෘතුජ්ජනය තාම කෙලෙස් සහිත නිසා උන්වහන්සේලා රාග ද්වේෂ මෝහ සමග ජීවත් වෙන නිසා උන්වහන්සේලාටත් ක්‍රියා ජවන් පහළවන්නේ නැහැ.
දිට්ඨිගත සම්පයුත්ත විචිකිච්ඡා ජවනානිච්ච සෙක්ඛාන. අන්න බලන්න. සේක ආර්යයන් වහන්සේලාට සෝවාන් මාර්ගස්ත, සෝවාන් ඵලස්ත, සකදාගාමි මාර්ග ඵලස්ත, අනාගාමි මාර්ග ඵලස්ත, අරිහත් මාර්ගස්ත කියන 7 දෙනාට කියන සේක ආර්යයන් වහන්සේලා කියන. මේ සේක ආර්යයන් වහන්සේලාටත් නොලැබෙන ජවන් වගේත දිට්ඨිගත සම්පයුත්ත විචිකිච්ඡා ජවන. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4න් උපදවන්න පුළුවන් ජවන් සිත් 4ක්. ඒ වගේම තමයි විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතින් උපදවන ජවන් ඇති මේ ජවන් සිත් 5ම උපදින්නේ නැහැ. අනාගාමී පුද්ගලානම් පන පටිග ජවනානිච න ලබ්බන්ති. දැන් අනාගාමී භාවයට පත් වෙනකොට කාමරාග පටික කියන මේ සංයෝජන දෙක සම්පූර්ණ ෂය භාවයට පත් වෙනවා. ඒ අනාගාමීන් වහන්සේලාට ඒ තත්ත්වය උදාපත් වෙනකොට සම්පූර්ණයෙන්ම පැහැදිලිවම ඒ සියල්ල නැති වෙනකොට මොකද වෙන්නේ? පටික ජවනානි න ලබ්භන්ති. පටික ජවන දෝමනස සහගත පටික සංප්‍රයුක්ත ජවන් සිත් පරම්පරා දෙක සම්පූර්ණ උපදින එක නවතින. එතකොට පිළිවෙලින් බලපුවාම අපි හැම කෙනෙකුටම හරිම වැදගත් ජීවිතේ මේ අර්ථ විග්‍රහය. ලෝකුත්තර ජවනානි යථාසක මරියායන මේව සමුප්පජ්ජන්තිති. ඒ කියන්නේ ලෝකෝත්තර ජවන, ලෝකෝත්තර ජවනය. සෝතාපට්ටි මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, ඒ වගේම අනාගාමි මාර්ගඵල, අරිහත් මාර්ගඵල කියන මේ කියන මාර්ගසිත 4යි ඵලසිත 4යි කියන සිත් 8 අපිට ලෝකෝත්තර ජවන් සිත් කියන. මේ ලෝකෝත්තර ජවන් සිත් යථා සක මරියාන මේව. යථා සකං අරියානං ඒව. ස්වකීය මාර්ගඵල ඇති ආර්යයන් වහන්සේලාටම ආර්ය පුද්ගලයන්ටම සමුප්පජ්ජන්ති උපදින්නාහ. එතකොට පැහැදිලි වෙනකොට ඒ මාර්ගඵලාවතුමන් වහන්සේලාටයි ඒ මාර්ගඵල ලැබෙන්නේ කියන එක. අන්න ඒක අපි වටහා ගත යුතු කාරණා. ඒක තමයි තේරුම් කරගත යුතු කාරණා, ප්‍රගුණ කරගත යුතු කාරණා. ඒතර ඔය විදිහට පැහැදිලි කර දෙන අර්ථය එකතු කරමින් විග්‍රහ කරනවා. අසෙක්කානං චතුචත්තාලීස සෙක්කානං උද්දිසේ චප්පඤ්ඤාස අවශේෂානං චතුපඤ්ඤාස සම්භව. එතකොට මේක සම්භවා කියලා කියන්නේ ලැබෙනවා, හට ගන්නවා, සම්භවණී වෙනවා. මොනවද? අසෙක්කානං චතුචත්තාලීස, අසේක වූ ආර්යයන් වහන්සේලාට, රහතන් වහන්සේලාට චතුචත්තාලීස 44ක් සිත්. එතකොට එතනදී මතක තියාගත යුතුයි කාම භවයෙහි උපදින රහතන් වහන්සේලා ගත්තොත් උන්වහන්සේලාට 33ක් වූ කුසල් අකුසල් ජවන සෝවාන් ඵල ආදී ජවන එවගේ මහත්ගත විපාක සිත් මේවා කියන 45ක් සිත් හැර ඉතිරි වූ ඒ සිත් තමයි උන්වහන්සේලාට ලැබෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තාම සිත් 44ක් ලැබෙනවා. හැබැයි සිත් 45ක් 45ක් නොලැබී යනවා. ඒ 45 තමයි නොලැබී යන 45 තමයි අපි කිව්වේ කුසල් සිත්, ඒ ලෞකික කුසල් සිත්, අකුසල් සිත්, සෝවාන් ඵලත්‍රය, සෝවාන් සකදාගාමී අනාගාමී ඵල තුන, මහත්ගත විපාක සිත් 9. මේවා තමයි කියන්නේ. එතකොට ওই කියන සිත් 45 හැර ඉතිරි සිත් 44 තමයි උපදින්නේ.
ඒ වගේම කියන සෙක්කානං චප්පඤ්ඤාස සේක ආර්යයන් වහන්සේලාට ලැබෙනවා 56ක් සිත් කියලා පැහැදිලි කරනවා. එතකොට 56ක් සිත් කොහොමද ලැබෙන්නේ කියන එක අපි දැන් එකතු කරගන්නට ඕනේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම 18ක් වූ ක්‍රියා ජවන් උපදින්නේ නැහැ. දිට්ඨිගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත් 5 උපදින්නෙත් නැහැ. අරිහත් ඵල සහ නව මහත්ගති විපාක සිත් උපදින්නෙත් නැහැ. ඉතිරි කාමාවචර විපාක සිත් අරගෙන තමයි ඉතිරි සිත් එකතු කරගත්තාම තමයි 56ක් හට ගන්නවා කියලා කියන්නේ. අවශේෂාණං චතුපඤ්ඤාස සම්භව. අවශේෂාණ අවශේෂ වූ පෘතුජ්ජනයන්ට අතිඋතුම් ආර්යයන් වහන්සේලාට චතුපඤ්ඤාස සබ්බද. ඒක තේරුම් වෙන චතුපඤ්ඤාස කියලා කියන්නේ 54 ලැබෙනවා. ඒතර ඔය විදිහට අපි සාමාන්‍ය විදිහට තෝරා ගත්තොත් වටහා ගත්තොත් ඔන්න පිළිවෙල. එතකොට අපි එහෙමනම් ඔය කියන පිළිවෙල උදෙසා තමයි අපි කටයුතු කරන්නේ. අයමෙත්ත පුද්ගල භේදෝ. මේ තමයි පුද්ගල භේදය. මේ තමයි පුද්ගල භේදය. දැන් මං හිතනවා හැම කෙනෙකුටම මේක වැටහෙන්න ඇති කියලා. ඒ භූමිගත සත්වයන්ට උපදින සිත් වගේම නූපදින සිත් මොනවද කියලා තමයි අපි ඒ මුලින් මාතෘකා කර විස්තර කරේ. ඊළඟට තියෙන භූමි භාගෝ. ඒ කියන්නේ භූමි විභාගය. භූමියේ කොටස් කිරීම. කාමාවචර භූමියං පනිත්තානි සබ්බානිපි වීති චිත්තානි යතාරහං උපලබ්බන්ති. මේ කාමාවචර භූමියෙහි පනේතානි ඒ කියන්නේ කාමජ භූමිය වනාහි තානි සබ්බානිපි වීති චිත්තාන ඔය කිව් සියලුම චිත්ත වීතීන් යතාරහං සුදුසු පරිද්දෙන් උපලබ්බන්ති පහළ වේ. එතකොට පැහැදිලි වෙන දෙයක් තමයි කාමාවචර භූමියේ සිටින ඒ සියලුම වීති සිත් තියෙන අය ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සියලුම වීති සිත් පහළ වෙනවා කියන එක පැහැදිලි කරා. කාමාවචර භූමිය සියල්ල පහළවන්නේ. ඊට පස්සේ කියන රූපාවචර භූමියං පටික ජවන තදාලම්බන වජ්ජිතානි. අන්න රූපාවචර භූමියේදී පටික ජවනයක්වත් තදාරම්මන ජවනයක්වත් ලැබෙන්නේ නැහැ. එතකොට පටික ජවන තදාරම්මන ජවන සියල්ල අයින් කරලා තමයි ඔය රූපාවචර භූමියෙහි උපදින සිත් තෝරගන්නේ. අරූපාවචර භූමියම් පඨම මග්ග රූපාවචර හසනක් හෙට්ටිමා රූප පවත්තිනානිච ලබ්බන්ති. ඒ කියන්නේ පඨම මග්ග රූපාවචර හසන. ඒ කියන්නේ පඨම මග්ග කියලා කියන්නේ පළමුවෙනි මාර්ගයනේ. ඔව් ඒක සෝතාපට්ටි වලින් රූපාවචර හසන හෙට්ටිමා රූප වජිතානිච ලබ්බන්ති. එතකොට ඒක අදහස මොකද්ද? ඒ කියන්නේ රූපාවචර භූමියෙහි පටික ජවන් තදාරම්මන කිසිසේත් උපදින්නේ නැහැ කියන එක. අරූපාවචර භූමියෙහි පඨම මග්ග රූපාවචර හසන හෙට්ටිමා රූප වජිතානිච ලබ්බන්ති. ඒකේ තේරුම පඨම මග්ග සෝතාපට්ටි මාර්ගසිත. රූපාවචර හසන රූපාවචර සිනාසන සිත. හෙට්ටිමා යට රුප්ප වජ්ජිතානිච ලබ්බන්ති. ඒ කියන්නේ රුප්ප වජ්ජිතානිච ලබ්බන්ති කියලා කියන එතකොට රූපය දුරු කරන අදහසක්. එතකොට අපි මෙතනදී තව දුරටත් ඒ ගැන පැහැදිලි කරගන්නට ඕනේ. සබ්බතාපිච තන්තම් පසාද රහිතානානං
තන්තං ద్వාරික චිත්ත වීති චිත්තං න ලබ්බන්තේව. ඒ කියන්නේ ඒක අර්ථය අපි කතා කර තන්තම් ප්‍රසාද රහිත ඒ ප්‍රසාද රහිත වූ පුද්ගලයන්ට ප්‍රසාද රහිත වූ පුද්ගලයන්ට එතකොට අපි ඒක අර්ථය හදාරගත්තොත් ඒ පුද්ගලයන්ට තන්තං ద్వාරික වීති චිත්තානි ඒ ద్వාරයෙහි ප්‍රවෘත්ත වන චිත්ත වීතියෝ න ලබ්භන්තේව නොලැබෙන්නාහුය. එතකොට ඔන්න අවස්ථාව. අසඤ්ඤ සත්තානම් පන සබ්බතාපි චිත්ත පවත්ති නත්තේවාති. සබ්බතාපි සර්ව ප්‍රකාරයෙන්ම චිත්ත පවත්ති චිත්ත ප්‍රවෘත්ති තොමු නත්වේ ചാති නැත්තේමයි. ඒ කියන්නේ තේරුම අසඤ්ඤ සත්‍යයන්ට චිත්ත පරම්පරාවක් නැති නිසා කිසිසේත්ම මේ චිත්ත ප්‍රවාහය උපදින්නේ නැහැ කියලා කියනවා. ඊළඟට පැහැදිලි කරනවා අසීති වීති චිත්තානි කාමේ රූපේ යතා රහං චතුසට්ඨිය තථා රූපේ දේ චත්තාලීස ලබ්බරේ. එතකොට එතනදී කාමේ කාම භවයෙහි අසීති වීති චිත්තානි යතා රහං සුදුසු පරිද්දෙන් 80ක් චිත්ත වීතියෝ ලැබෙනවා. එතකොට එතනදී අයින් වෙන්නේ කවුද කියනවනම් මහග්ගත සිත්. මහග්ගත සිත් කියනකොට එතකොට රූපාවචර අරූපාවචර සිත් වීති සිත් 9 දෙනා තමයි අයින් වෙන්නේ. ඒ කියන්නේ විපාක සිත් 9 අයින් කරන්න ඕනේ. මොකද විපාක සිත් ලැබෙන ප්‍රතිසන්දි අවස්ථාවේනේ. ඊළඟට එතකොට 80 දෙන ලබ්බරේ එතකොට 80ක් ලැබෙනවා. රූපේ රූප භවයෙහි යතාරහං සුදුසු පරිද්දෙන් චතුසට්ටි කියලා කිය 64. එතකොට 64 සෝසට සිත්වෝ ලබ්බරේ ලැබෙනවා. එතකොට එතනදී දැන් අපි දන්නවා රූපාවචර ලෝක ගත්තාම පටික සිත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම අට්ඨමහා විපාක සිත් පහළ වෙන්නෙත් නැහැ. ගහන විඥානාදී ඒ විඥාන තුනේ සිත් පහළ වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි නව මහග්ගත වශයෙන් පස්විස චිත්තයන් හැර ඉතිරි වූ ආවර්ජන 9 ඔය විදිහට ගත්තාම විස්තර වශයෙන් ගත්තාම සිත් 64යි ලැබෙන්නේ. ඒතර අපි තේරුම් කරගත යුතු ඒවා පොතක් වශයෙන් අරගෙන ලියාගෙන ගණන් හදලා බලලා තමයි අපි ඒක මතක තියාගන්නට ඕනේ. ඊළඟට කියනවා තථා රුප්පේ දේ චත්තාලීස රබ්බරේ. ඒ කියන්නේ එතකොට එසේම අරූපේ තලයෙහි අරූපී ලෝකයෙහිදීත් මොකද වෙන්නේ කියනවා නම් එසේම දේ චත්තාලීස 40 ඒ කියන්නේ 42ක් දේ චත්තාලීස කියන්නේ 42ක්. එතකොට එතනදී සිත් 47ක් අපි අයින් කරනවා. එතකොට අයින් කරන ඒවා අපි තේරුම් අරගත්තොත් හොඳයි. එතකොට මේ විදිහට තමයි අයමෙත්ත භූමි විභාගෝ මේ තමයි භූමි විභාගය ඉච්ඡේවං චද්වාරික චිත්ත පවත්ති යතා සම්භවං භවංගාන්තරිතා යාවතා යුක්ක මබ්බොච්චින්නා පවත්තන්ති. මේ චිත්ත වීති භාගයේදී අපි චිත්ත ප්‍රවෘත්ති භාග කරා මේ මෙසේ ඒ ద్వාරයන්හි හටගන්න ඒ චද්වාරික චිත්ත ප්‍රවෘත්තිය භවංගාන්තරිතා භවාංගයේ විසින් ශක්තිමත් කොටනේ යාවතායුකම් පටිසන්ධියේ මැත්තේ භවනිකාන්තික වශයෙන් ප්‍රවෘත්ති වන
ඒ මනෝද්වාරික චිත්ත වීතියේ පටන් චුති චිත්තයේ අවසානයේ දක්වා අබ්බොච්චින්නා අවිච්ඡින්නව නොසිඳී පවත්තන්ති පවතින්නේ වේ. එතකොට දැන් බලන්න අපි හැම කෙනෙකුටම වටහා ගත යුත්තක් තමයි ඔය විදිහට අපි මේ කොහොමද චිත්ත ප්‍රවාහය චිත්ත ප්‍රවෘත්තිය පවතින්නේ කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඔය විදිහට අභිධර්මාර්ථ සංග්‍රහයෙහි වීති සංග්‍රහයට අදාළ ඒ 4 වන පරිච්ඡේදය අපි අවසන් කරනවා. එහෙමනම් මතක තියාගත යුතුයි. ඒ ආර්යයන් වහන්සේලාට අදාළ වන චිත්ත වීති න්‍යාය, ඒ පුද්ගලයන් අදාළ චිත්ත වීති පුද්ගල න්‍යාය, මේ හැම දෙයක්ම අපි හොඳින් වටහාගෙන තේරුම් අරගෙන කටයුතු කරනවා නම් අපට ප්‍රශ්න ගැටලු වෙන්නේ නැහැ. තම තමන්ගේ මාර්ගඵල අවබෝධය, තම තමන්ගේ ඒ ධ්‍යාන ආදී ගුණ ධර්මයන්ගේ අවබෝධය, තම තමන්ගේ පුණ්‍ය ශක්තියන්ගේ අවබෝධය ඇතිව අපි ගමන කටයුතු ආරම්භ කරනවා නම් අපි හැමදෙනාටම පුළුවන් ඒ ලෝකෝත්තර සදා සැලසීම ලබා ගන්න. එහෙමනම් අපි අද අභිධර්මාර්ථ සංග්‍රහයට අදාළ චිත්ත වීති විභාගය අදින් අවසන් කළා. අපට ඊළඟ අවස්ථාවේදී මීටත් වඩා වෙනත් න්‍යායකට තමයි ක්‍රමයකට තමයි අපි අනුගමනය කරන්නේ. ඉතින් ඒකට අපි අවස්ථාව ලබා දෙමින් අද දවසේ රැස් කරගත් කුසල් ඵල හේතුවෙන් සම්දෙනාට ලොවේ ලෝතුරා සුව සැනසෙල් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලෙන් සෑම දිනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා.